හරි. එහෙනම් ගන්න අපේ තොග පාඩම. තොග පාඩමේ අපි දැන් කරගෙන ආවා තොගය අපේ ව්‍යාපාර ආයතනය තුල ගණනය කරන්නේ කොහොමද? ඒක කළා. ඊළඟට කළා මොකක්ද? අපේ ව්‍යාපාර ආයතනය තුල තොගය නිසා ලාභයට වන බලපෑම ගණනය කළා. නේ? ගණනය කළා. ඊළඟට තියෙනවා අපේ ව්‍යාපාරයේ තොගයක් අපිට හොරා හදිස්සියවත් ගිනි ගත්තොත් හොරකම් කරොත් මොන වගේ අලාභයක් අපිට තියෙනවාද කියන එක. එහෙනම් යමු ඒක කරන්න. පෙරලා ගන්න පිටුවංකට තොග හානි වීම හා රක්ෂණ වන්දි ඉල්ලීම් ගණනය කිරීම හා ගිණුම් තැබීම. තොග හානි වීම හා රක්ෂණ වන්දි ඉල්ලුම් කිරීම හා ගිණුම් තැබීම. හරි. බලා ගන්න ඒකෙදි මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. හිතන්න අපේ ව්‍යාපාරය තුල ආරම්භය මැද ආරම්භය ව්‍යාපාරේ ආරම්භය මැද අපේ ව්‍යාපාරයේ ආරම්භය මැද අග අපේ ව්‍යාපාරයේ ආරම්භය මැද අග ආදී වශයෙන් ගනුදෙනු වෙන්න පුළුවන් තොගය මොනවාද වෙන්න පුළුවන් තොගයට අදාළව ගනුදෙනු මොනවාද වෙන්න පුළුවන් නේ බලන්න විකුණුම් ගැනුම් නේද අපේ තොගය විකුණන්න පුළුවන් ඈ අපි තොග ගන්න පුළුවන් අපි තොග විකුණන්න පුළුවන් අපි තොග ගන්න පුළුවන් ආපසු එවුම් කරන්නත් පුළුවන් ආපසු එවුවොත් අපේ තොගය වැඩි වෙනවා ආපසු යවුම් කරන්නත් පුළුවන් ආපසු යවුම් කරන්නත් පුළුවන් හරි එතකොට අපේ ව්‍යාපාරය තුල විකුණුම් වෙන්න පුළුවන් නේ තොගය විකුණන්න පුළුවන් නේ අලුතෙන් තොගයක් මිලදී ගන්න පුළුවන් තිබ්බ තොගය විකුණන්න පුළුවන් අලුතින් තොගයක් මිලදී ගන්න පුළුවන් ඈ අපි විකුණපු තොගයක් ආපසු යවන්න පුළුවන් අපි මිලදී ගත්ත තොගයක් ආපසු යවන්න පුළුවන් ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන් තව මම පරිත්‍යාග කරලා තියෙන්න පුළුවන් තොග මම ගැනිලි කරලා තියෙන්න පුළුවන් තොග නේ මම තොග පරිත්‍යාග කරලා තියෙන්න පුළුවන් මම කැනලි කරලා තියෙන්න පුළුවන් තොග මේ වගේ විවිධමය වූ දේවල් තොග සම්බන්ධයෙන් වෙනවා හිතන්න එක පාටම හදිසි දන්නේම නැති විදිහකට අපේ ව්‍යාපාරය එක පාටම හදිසියේ දන්නේම නැති විදිහකට අපේ ව්‍යාපාරයෙන් ගින්නක් ඇති වෙනවා අපේ ව්‍යාපාරයේ ගින්නක් ඇති වෙනවා ගින්න අපේ ව්‍යාපාරයේ ගින්නක් ඇති වෙනවා එතකොට අපේ ව්‍යාපාරයේ ගින්නක් ඇති වෙනකොට ව්‍යාපාරයේ තියෙන තොගයක් විනාශ වෙනවා ව්‍යාපාරයේ තියෙන තොගයක් විනාශ වෙනවා අන්න එතකොට ව්‍යාපාරයේ තුල ගිනි ගන්න අවස්ථාවේ කොච්චරක තොගයක් තිබුණාදෝ කියන එක සොයා ගන්න තමයි මෙන්න මේ වෑයම එහෙනම් ව්‍යාපාරය තුල තිබ්බ ගැනුම් වලින් අර විකුණපු තොගය අඩු කරලා ආපසු එව්ව තොගය එකතු කරලා ආපසු යවුව තියෙනවනම් තොගයක් අඩු කරලා පරිත්‍යාග ගෙන්ලි ටික අඩු කරලා බලනවා අපේ ව්‍යාපාරය ඇත්තටම අවසානයේ කොච්චර තොගයක් ඉතිරි වෙලා තිබුණාදෝ එහෙනම් කොච්චර තොගයක් ඉතිරි වෙලා තිබුණාදෝ කියලා එම හොයාගෙන ඒ තොගය තමයි එහෙනම් ගිනි ගන්න ඇත්තේ ඒ තොගය තමයි එහෙනම් ගිනි ගන්න ඇත්තේ කියලා අපි තක්සේරු කරගන්නවා එතකොට අපේ ව්‍යාපාරය තුල ගිනි ගන්න අවස්ථාවේ තිබ්බ තොගය තමයි අපි මේ සොයාගෙන යන්නේ අපේ ව්‍යාපාරය ගිනි ගන්න අවස්ථාවේ තිබ්බ තොගය තමයි අපි මේ සොයාගෙන යන්නේ අපේ ව්‍යාපාරය ගිනි ගන්න අවස්ථාවේ තිබ්බ තොගය තමයි අපි මේ සොයාගෙන යන්නේ හරි එහෙනම් යන්න පිටුවංක 8 පිටුවංක 8 කියනවා බලන්න ප්‍රශ්න අංක 170
5 සමන්ගේ ව්‍යාපාරයේ 2014 මාර්තු 25 දින සිට හටගත් ගින්නකින් බඩු තොගයක් විනාශ වී අන්න හටගත් බඩු ගින්නකින් බඩු තොගයක් විනාශ වෙලා පහත තොරතුරු සමන් හෙලි කරලාලු පහත තොරතුරු සමන් හෙලි කරනවාලු අපිට කියනවා දේවල් ටිකක් දීලා අවශ්‍ය වන්නේ ගින්නෙන් හානි වූ තොගය දැක්වෙන ප්‍රකාශය. ඒ කියන්නේ ගින්නෙන් විනාශ වෙච්ච තොගයක් තියෙනවා නම් එක් කොච්චරක්ද කියලා හොයාගන්නයි ඕන. හරි? ගින්නෙන් හානි වූ තොගයක් තියෙනවා නම් ඒක කොච්චරක්ද කියන එක හොයාගන්නයි ඕන. ගින්නෙන් හානි වූ තොගයක් තියෙනවා නම් ඒක කොච්චරක්ද කියන එක හොයාගන්නයි ඕනේ නේ. ගින්නෙන් හානි වූ තොගයක් තියෙනවා නම් ඒක කොච්චරක්ද කියන එක හොයාගන්නයි අපිට ඕනේ. හරි. එහෙනම් මම මේ පළවෙනිම ඉඳන් කියලා දෙන ගාන විදියට හොඳට අහගන්න කොහොමද මේක කරන්නේ කියලා. ප්‍රශ්නක් 175න් අපින් ඉල්ලනවා ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය අපිට ඕන විදිහකට හදාගන්න පුළුවන්. එහෙනම් ගන්න ප්‍රශ්න අංක 175. අංක 1 දාන්න එක දාලා ගන්න ලියන්න මේ ප්‍රකාශයේ නම ගින්නින් හානි වූ තොගය දැක්වෙන ප්‍රකාශය. ගින්නෙන් හානි වූ තොගය දැක්වෙන ප්‍රකාශය. හානි වූ තොගය දැක්වෙන ප්‍රකාශය. හරි. ගින්නෙන් හානි වූ තොගය දැක්වෙන ප්‍රකාශය. එතකොට අපි ගින්නෙන් හානි වෙනකොට ව්‍යාපාරය තුල කොච්චර තොගයක් තිබුණාද කියන එකයි හොයන්නේ. බලන්න දීලා තියෙන තොරතුරු. එතකොට ව්‍යාපාරය තුල තියෙන්නේ නැත්තේ මොනවාද? ආරම්භක තොගය තියෙන්නේ නැති සහ ගැනුම් තියෙන්නේ නැති නේද? ඒවනේ විනාශ වුණොත් විනාශ වෙන්නේ. බලන්න. අන්න කියනවා 2013 12:31 දිනට තොගය. 2013 12:31 දිනට තොගය කියලා කියන්නේ මේ මොන තොගයද? මේ මොන තොගයද? මුල තොගය. මේ ඇවිල්ලා මුල තොගය නේද? අනිදාගන්න එනම් ව්‍යාපාරයේ තිබ්බ මුල තොගය. ඒ කියන්නේ ව්‍යාපාරය ගිනි ගන්න කාලච්ඡේදයේ මුලට තිබ්බායි කියලා මතක විදිහට තොගය මුල තොගය රුපියල් 45000යි. මුලට තිබ්බායි කියලා මතක තොගය 45000යි. මුලට තිබ්බායි කියලා මතක තොගය රුපියල් 45000යි. හරි. එතකොට ව්‍යාපාරයේ තිබ්බ තොගය ඔන්න. එතකොට මේකට එකතු වෙන්න ඕන මොනවාද? මේ වසරේ ගැනුම්. ව්‍යාපාරය ඇතුලේ හිතන්න ගෙදර ගේ ගිනි ගන්නවයි කියලා. ගේ ගිනි ගන්නකොට ඔයා හිතන්නේ මොකද්ද? මේ මාසයේ ආරම්භයේදී අපේ ගෙදර හාල් මෙච්චරක් තිබ්බා. ඒ වගේම හාල් මෙච්චරක් අපි කඩෙන් ගෙනාවා මේ මාසෙදී. එතකොට ඔක්කොම හාල් මෙච්චරයි. අන්න ඒකෙන් අපි කෑවා මෙච්චරක් හාල්. එතකොට අවසානයේදී ඔයා ගණන් ගන්නවා අර මුළු තොගයෙන් කාපු හාල් ටික අඩු කරලා කොච්චරක් විනාශ වුණාද කියලා. අන්න ඒ වගේ තමයි මේ ඔක්කොම තොගය කියන එක ගන්න ඕනේ. එතකොට මේ තියෙන මුල තොගය විතරයි. මේකට එකතු කරන්න ඕනේ ගැනුම්. බලන්න ගැනුම් කොච්චරක් තියෙනවද කියලා. බලන්න ගැනුම් කොච්චරක් තියෙනවද? 1,80,000ක්. 1,80,000ක් තියෙනවා ගැනුම් නේද? ගැනුම් තියෙනවා 1,80,000ක්. ගැනුම් තියෙනවා 1,80,000ක් නේ. ගැනුම් තියෙනවා 1,80,000ක්. හරි. එහෙනම් ඔන්න ව්‍යාපාරය තුල තියෙන මුළු තොගය අපි ඒකට එකතු කරලා ලියනවා 5යි
4 2 එකක් තියෙනවා 225යි. අන්නේ 225ට අපි කියනවා මුළු තොගය කියලා. අන්නේ 225ට කියනවා අපි ව්‍යාපාරය තුල තියෙන මුළු තොගය. මුල නෙමෙයි මුළු තොගය. ඒ කියන්නේ මුළු තොගයට ගැණුම් එකතු කරාම ව්‍යාපාරය තුල තියෙන මුළු තොගය. මුළු තොගය. මුළු තොගය සමස්ත තොගය ව්‍යාපාරය තුළ ගිනි ගන්න කලින් තිබ්බයි කියලා සැලකෙන මුළු තොගය. එතකොට මේ තොගයෙන් යම් ප්‍රමාණයක් විකුණලා තියෙනව නේද? මේ තොගයෙන් යම් ප්‍රමාණයක් විකුණලා තියෙනව නේද? එහෙනම් මේකෙන් විකුණපු තොගය අඩු කරන්න. මේකෙන් විකුණුම් තොගය අඩු කරන්න. විකුණුම් තොගය අඩු කරන්න. බලන්න විකුණුම් තොගය කීයද කියලා? 1,20,000යි. 1,20,000ක් තියෙනවා විකුණුම් තොගයනේ. පොඩ්ඩක් පරිස්සමෙන්. ඇයි මම පරිස්සමෙන් කියන වචනේ දැම්මේ? විකුණුම් තියන්නේ විකුණුම් මිලට. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඔයා භාණ්ඩයක් ගත්තට පස්සේ ඒක නම් කරන ඔයා පිරිවැය කියලා. ඒකට ඔයා එකතු කරනවා ලාභය. පිරිවැයට එකතු කරනවා ලාභය. පිරිවැයට ලාභය එකතු කරලා ඒක විකුණන්නේ ආ විකුණුම් මිලට. ඔයා පිරිවැයට එකතු කරනවා ලාභය. ඔයා පිරිවැයට ලාභය එකතු කරලා ඔයා ඒක විකුණන්නේ විකුණුම් මිලට. ඔයා පිරිවැයට එකතු කරනවා ලාභය. බලන්න මේ භාණ්ඩයේ පිරිවැය 100ක් නම් එයා කියනවා යට එකපාරට මොකක් අල්ලගන්න බෑ හිමින් අල්ලගන්න ඕනේ. 6 වෙනි එක ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය 120යි. ව්‍යාපාරයේ ලාභය තීරණය කරන්නේ පිරිවැයට 120ක්. පිරිවැය 100යි නම් මේ 100ට 20ක්. මේ 100ට 20ක් ලාභය. දැක්කද? එහෙනම් මේ 100ට 20ක් ලාභය. පිරිවැය 100යි පිරිවැයට 120ක් ලාභය. එහෙනම් විකුණුම් මිල 120යි. විකුණුම් මිල 120ක් කියලා එහෙම සමීකරණය තම උපකල්පිතය ගන්න පුළුවන්. පිරිවැය 100යි පිරිවැය මත ලාභය තීරණය වෙන නිසා පිරිවැය 100යි ලාභය 20යි විකුණුම් මිල 120යි. හරි? එතකොට මේ ගානේ විකුණුම් අපිට දීලා තිනවා 120ක් 1,20,000ක්. අපිට මේ ගානේ විකුණුම් දීලා තියෙනවා 1,20,000ක්. එතකොට විකුණුම් අගය තියෙන්නේ 120ක් සමානයි 1,20,000යි. නමුත් අපිට ඕනි මොකක්ද? පිරිවැයට. අපි මොකද අපේ ව්‍යාපාරයේ අභ්‍යන්තර තොගය ගණනය කරන්නේ පිරිවැයටනේ. අපේ ව්‍යාපාරයේ අභ්‍යන්තර තොගය ගණනය කරන්නේ පිරිවැයට නිසා. අපේ ව්‍යාපාරයේ ඇත්තටම ව්‍යාපාරයේ තොග තියෙන්නේ ව්‍යාපාරය තුල පිරිවැයට. ව්‍යාපාරය තුල තොගය තියෙන්නේ පිරිවැයටනේ. එතකොට අපි මේකේ ඇත්තටම හොයන්නේ ව්‍යාපාරය තුල ගින්න හට ගන්නා අවස්ථාවේ පිරිවැයට කොච්චරක් තොග තිබ්බාද? එහෙනම් මුල තොගයට ගැණුම් එකතු කරලා විකුණපු තොගයේ පිරිවැය. විකුණපු තොගයේ විකුණු මිල 120යි. ඒ 120යි. ඒ 120 විකුණු මිලයි. එහෙනම් 120 බෙදනවා 120. එතකොට අපිට ලැබෙනවා 100ට 1ක්. ඒක වැඩි කරනවා 100ෙන්. අන්න එතකොට අපිට එනවා ලක්ෂයක්. ලක්ෂයක් එනවා විකුණුම් පිරිවැය. ලාභය එනවා 20000ක්. දැක්කද? පිරිවැය ලක්ෂයයි ලාභය 20000යි. දැක්කද? එහෙනම් මෙම විකුණපු තොගයට අදාළව පිරිවැය ලක්ෂයයි ලාභය 20000යි.
එහෙනම් මේකත් පෙර වැඩ දාගන්න ගමන් මෙතනින් විකුණපු තොගය අඩු කරන්න ලක්ෂයක්. ව්‍යාපාරයේ තුල තිබ්බ තොගයක් වික්කා නම් ව්‍යාපාරයේ තුල තිබ්බ තොගයක් වික්කා නම් ඒ විකුණපු තොගය අඩු වෙන්න ඕන. මොකද ඒ තොගය ගබඩාවෙන් ඉවත් වෙලා ඉවරයි. එහෙනම් දැන් ගබඩාව තුල පවතින තොගය කීයද? 1,25,000යි නේ. ගබඩාව තුල පවතින තොගය දැන් බලන්න. ගබඩාව තුල ඇති තොගය ගබඩාව තුල තිබූ තොගය ගබඩාව තුල තිබූ තොගය 1,25,000යි. ඒ කියන්නේ ගිනි ගන්න අවස්ථාවේ ගබඩාව තුල තිබූ තොගය 1,25,000යි. තවදුරටත් අපිට කියනවා ගින්නෙන් බේරාගත් තොගය රුපියල් 25,000යි. අන්න 1,25,000ක් තිබ්බලු. ඒකෙන් 25,000ක තොගයක් බේරගත්තලු. එතකොට ඒකත් අඩු වෙනවා. 25,000ත් අඩු වෙනවා. අන්න ඒකට ලියන්න බේරාගත් තොගය බේරාගත් තොගය. අන්න එතකොට තිබ්බ තොගයෙන් විකුණපු තොගය අඩු කරලා බේරගත් තොගයත් අඩු කළාම ඇත්තටම ලැබෙනවා අපිට මොකක්ද? විනාශ වූ තොගය. එහෙනම් විනාශ වූ තොගය සමානයි ලක්ෂයයි. විනාශ වූ තොගය සමානයි ලක්ෂයයි. නේද? විනාශ වූ තොගය විනාශ වූ තොගය සමානයි එහෙනම් ලක්ෂයයි. දැක්කද? එහෙනම් දැක්කද? අපේ ව්‍යාපාරය තුල විනාශ වූ තොගයයි අපි මේ විදිහට සොයාගෙන ගියේ. අංක 1 හරි. ගින්නෙන් හානි වූ තොගය දැක්වෙන ප්‍රකාශය පිළියෙල කළා. අංක 2 හානි වූ තොග හානිය සහ රක්ෂණ වන්දි වාර්තා කිරීමට දාලා ජර්නල් සටහන්. ඔයා බලන්න මගේ තොග හානිය කීයද? ලක්ෂයයි. තොග හානියක් වුණාම මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා. තොගය අඩු වෙනවා නේද? තොගය අඩු වෙනකොට අපි කියනවා විකුණුම් පිරිවැය බැර. විකුණුම් පිරිවැය බැර. තොගයක් හානි වෙනකොට විකුණුම් පිරිවැය බැර කීයද? ලක්ෂයයි. ලක්ෂයයි. එතකොට අපිට කියනවා මේ හානි වෙච්ච තොගයෙන් 80%ක රක්ෂණ වන්දියක් දෙන්නම්ලු. මේ හානි වෙච්ච තොගයෙන් 80%ක රක්ෂණ වන්දියක් දෙන්නම්ලු. එනම් ලක්ෂයෙන් 80%ක් කියලා කියන්නේ 80000ක රක්ෂණ වන්දියක් දෙන්නම්ලු. 80000ක රක්ෂණ වන්දියක් දෙන්නම්ලු. එහෙනම් ඒක තාම ලැබිලා නැහැ. ඒක ලැබිය යුතුයි. එහෙනම් ඒකට ලියන්න ලැබිය යුතු රක්ෂණ වන්දි. ලැබිය යුතු රක්ෂණ වන්දි හර. ඇයි ලැබිය යුතු රක්ෂණ වන්දි හර කලේ? වත්කමක් නේ. වත්කමක් කරයිනේ. ලැබිය යුතු රක්ෂණ වන්දි හර 80000යි. එතකොට මේ තොග හානිය නිසා මගේ රුපියල් ලක්ෂයක් වටිනා තොගයක් විනාශ වුණා. 80000ක් ලැබෙනවා. කීයක් ලැබෙන්නේ නැද්ද? 20000. අන්න ඒක ලියන්න මට අලාභය. ඒකට ලියන්න තොග විනාශ අලාභ. තොග විනාශ අලාභ. තොග විනාශ අලාභ 20000යි. තොග විනාශ අලාභ 20000යි. තොග විනාශ අලාභ 20000යි. ලැබිය යුතු රක්ෂණයක් නිසා ඒක හරයි. ලැබිය යුතු රක්ෂණය හරයි. ඒ වගේම විකුණුම් පිරිවැය බැර වෙනවා අපේ සමස්ත තොගයම විනාශ වෙච්ච තොගයම. ඒ වගේම විනාශ වෙච්ච තොගය නිසා මට ලැබෙන්නේ නැහැ රුපියල් 20000ක්. රක්ෂණ ආයතනයක වෙන්නේ ඒ විනාශ වෙච්ච තොගෙන් 80%ක් ආවරණය කරන්න විතරයි. එහෙනම් 80%ක් විතරක් ආවරණය කරනවා නම්
අර විනාශ වෙච්ච තොගයේ ඉතුරු 120 ආවරණය කරන්නේ නැහැ. ඒක මට අලාභයක්. අලාභයක්. හරි. එහෙනම් ඔන්න දිත්ව සටහනක් මම ලිව්වා. දිත්ව සටහනක් මම ලිව්වා. දැන් කියනවා තොග හානි ගිණුම පිළියෙල කරන්නලුනේ. ගන්න තොග හානි ගිණුම තොග හානි ගිණුම තොග හානි ගිණුම හර කරන්න විකරම් තොග හානි ගිණුම නේ තොග හානි ගිණුම හර කරන්න විකරම් පිරිවැය කියලා. තොග හානි ගිණුම හර කරන්න විකරම් පිරිවැය කියලා. විකරම් පිරිවැය කියලා කීයද? 100යි ලක්ෂයයි. රුපියල් ලක්ෂයක තොගයක් විනාශ වෙන්නේ. එහෙනම් තොග හානි ගිණුම හර ලක්ෂයයි. ඒකට අදාළව ලැබෙනවලු රුපියල් 80000. නේද? එහෙනම් බැර කරන්න ලැබිය යුතු රක්ෂණය 80යි. ලැබිය යුතු රක්ෂණය 80000යි. එතකොට බලන්න 80000යි. එතකොට බලන්න ලක්ෂයක තොගයක් හානි වීම නිසා රුපියල් 80000ක් ලැබෙනවා. එතකොට ලක්ෂයක තොගයක් හානි වීම නිසා රුපියල් 80000ක් ලැබෙනවා කියලා කියන්නේ අන්න වෙනස ගන්න. වෙනස කොහෙන් දෙන්නේ? බැර පැත්තෙන්. අන්න ඒක තමයි අප්‍රාලාභය. තොග විනාශ වීමේ අලාභය. දැක්කද? තොග විනාශ වීමේ අලාභය. තොග විනාශ වීමේ අලාභය. එනම් තොග ගිණුමට හර කළා ඒ විනාශ වෙච්ච තොගේ පිරිවැය ලැබෙන මුදල ලැබිය යුතු මුදල බැර කළා. ඒ වගේම තවදුරටත් ඒ ලැබිය යුතු මුදල ලැබුණත් නැතත් සහ පිරිවැයත් අතර සම්බන්ධතාවය සැලකුව විට අපිට රුපියල් 20000ක අලාභයක් පෙන්වනවා. එනම් සාරාංශය ඔන්න ආයෙ කියනවා මම. අපේ ව්‍යාපාරය තුල යම් තොගයක් ගිනි ගන්නවා. තොගයක් ගිනි ගන්නවා නම් අපි මුලින්ම කරන්න ඕන තොගය ගිනි ගන්න ප්‍රථම ව්‍යාපාරය තුල මොන වගේ තොගයක් තිබුණාද? කොච්චරක් තිබුණාද? ඒකෙන් අපි ඇත්තටම කරපු ගනුදෙනු මොනවාද? අන්න ඒව සංසන්දනය කරාට පස්සේ අපිට පුළුවන් ගන්න ගිනි ගන්න අවස්ථාවේ තිබූ තොගය. ඒකෙන් බේරාගත්තු තොගය අඩු කරලා අපි ගත්තා විනාශ වූ තොගය. ඒ විනාශ වූ තොගයට දාලව දීප්ත ස්ථාන තමයි මේ. දීප්ත ස්ථාන තමයි මේ සහ මේ ටී ගිණුම. හරි. එහෙනම් පැහැදිලි කිරීම හරි. හරි. ආයි බලන්නකෝ. හරි. බලන්න. මේ අරගේ මේ මොකක්දර තියෙන්නේ මේ තොග. හරි. එතකොට මේකෙදි වෙන්නේ මොකක්ද දන්නවද? ව්‍යාපාරයක අපි ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරයක යම්කිසි දවසක තොගයක් විනාශ වෙනවා. ආගන්න ව්‍යාපාරයක යම්කිසි දවසක තොගයක් විනාශ වෙනවා. එතකොට ව්‍යාපාරයක යම්කිසි දවසක තොගයක් විනාශ වෙනවා නම් එදාට ඇත්තටම විනාශ වුණ තොගය කීයද කියලා හොයාගන්න තමයි දැන් අපි යන්නේ. එතකොට අපිට ගාන දීලා තිබ්බා මුල තොගය. මුල තොගය කියලා කියන්නේ ව්‍යාපාරයේ ආරම්භයේ තිබ්බ තොගය. ගාන දීලා තිබ්බ ඊළඟට ගැනුම් දීලා තිබ්බා. ගාන දීලා තිබ්බා මුල තොගය දීලා තිබ්බා සහ ගැනුම් දීලා තිබ්බා. එහෙනම් මේ කියන්නේ මේ ව්‍යාපාරයක් ඇතුලේ තියෙන තොගය. ව්‍යාපාරය ගිනි ගන්න කලින් මට මතක විදිහට මෙන්න මේ තොගය තිබ්බා. ව්‍යාපාරයක් ගිනි ගන්න කලින් මට මතක විදිහට මේ තොගය තිබ්බා. ඒ වගේම ඒ තොගයෙන් යම් ප්‍රමාණයක් විකුණලා එහෙනම් විකුණපු තොගය අඩු කරනවා.
විකුණපු තොගේ අඩු කරනවා. හැබැයි පරිස්සමින්. ඇයි? තොගයක් වික්කා නම් ඒ තොගය විකුණලා ඇත්තේ විකුණු මිලටය. ඒ තොගය විකුණලා ඇත්තේ විකුණු මිලටය. එනම් පිරිවැයට ලාභයක් එකතු කිරීමෙන් තමයි විකුණු මිල සෑදෙන්නේ. පිරිවැයට ලාභයක් එකතු කිරීමෙන් තමයි විකුණු මිල සෑදෙන්නේ. පිරිවැයට ලාභයක් එකතු කිරීමෙන් විකුණු මිල සෑදේ. එනම් මෙයාලා දීලා තියෙනවා අනුපාතයක්. පිරිවැය මත ලාභය 120යි. පිරිවැය මත ලාභය 120යි. පිරිවැය 100යි නම් ලාභය 20ක් කියලා දීලා තියෙනවා. එතකොට උන් දෙන්නගේම එකතුව තමයි විකුණු මිල වෙන්නේ. එනම් පිරිවැය 100යි නම් ලාභය 20යි නම් විකුණු මිල 120යි. විකුණු මිල 120යි. එතකොට දීලා තිබ්බ විකුණුම් ගාන දීලා තිබ්බ විකුණුම් 120 1,20,000ට සමානයි. 1,20,000ට සමානයි. එතකොට මට ඕනි 100ට එකක කොටසක් හොයාගන්න. එහෙනම් මම මෙහෙම කරනවා. 1,20,000 බෙදනවා 120න්. 1,20,000 බෙදුවොත් මට ලැබෙනවා 100ට එකක කොටස මේ 1,20,120 බෙදුවොත් මට ලැබෙනවා 100ට එකක කොටස. බෙදුම් බලන්න. රුපියල් 1000යි. 100ට එකක් සමානයි රුපියල් 1000යි. 100ට එකක් සමානයි රුපියල් 1000යි. නේ 100ට එකක් සමානයි රුපියල් 1000යි. 100ට එකක් සමානයි රුපියල් 1000යි. 100ට එකක් සමානයි රුපියල් 1000යි. හරි. 100ට එකක් සමානයි රුපියල් 1000යි. 100ට එකක් සමානයි රුපියල් 1000යි නම් 100ට එකක් සමානයි රුපියල් 1000යි නම් 100ට 100 කොටස ගන්න මේ 1000 100න් වැඩි කරනවා. එනම් ලක්ෂයයි. 100ට 20 කොටස ගන්න මේ 1000 20න් වැඩි කරනවා 20000යි. එහෙනම් පිරිවැය ලක්ෂයකුත් ලාභය 20000කුත් එකතු වෙලා තමයි විකුණුම් මිල 1,20,000ක් හැදිලා තියෙන්නේ. එතකොට විකුණුම් මිල ඇතුලේ ලාභය මම වෙන් කරා පිරිවැය වෙන් කළා. එහෙනම් වික්ක තොගය පිරිවැය ලෙස නිරූපණය කරගෙන අන්න ඒ විකුණපු තොගයේ පිරිවැය තමයි විකුණපු තොගයේ පිරිවැය තමයි අපේ මුළු තොගයෙන් අපේ ගබඩාවේ තිබ්බ මුළු තොගයෙන් අපි ඉවත් කරන්නේ. ගබඩාවේ තිබ්බ මුළු තොගයක් අහගන්න. ගබඩාවේ තිබ්බ මුළු තොගයක් අන්න ඒ මුළු තොගයෙන් අර විකුණපු තොගයේ පිරිවැය අයින් කරනවා. එතකොට ගබඩාවේ තිබ්බ මුළු තොගයෙන් අර පිරිවැය අයින් කළා නම් අපිට ඇත්තටම ලැබෙනවා මොකක්ද? ගිනි ගන්න වෙලාවේ ගබඩාව තුල තිබූ තොගය 2,25,000න් ලක්ෂයක් අයින් වුණාම ඉතිරි 1,25,000යි. ඒ 1,25,000 කියන්නේ ගිනි ගන්න අවස්ථාවේ ගබඩාව තුල තිබූ තොගය. මෙන්න මේ තොගෙන් රුපියල් 25,000ක පිරිවැය වූ තොග බේර ගන්නවා. එහෙනම් ගබඩාවේ ඇතුලේ 1,25,000ක් තිබ්බා ගිනි ගනිමින්. ඒකෙන් 25,000ක් බේරා ගත්තනම් කීයක් හානි වෙනවද? ලක්ෂයක් නේ. ඒ ලක්ෂය බේර ගන්න උනේ නැහැ. එහෙනම් ගිනි ගැනීම නිසා හානි වූ තොගය ලක්ෂයයි. ගිනි ගැනීම නිසා හානි වූ තොගය ලක්ෂයයි. හරිද? ඔන්න හානි වූ තොගය පිළිබඳව නැවත මම මතක් කළා. ඒ වගේම ඒකට අදාළව දිත්ත සටහනක් අපෙන් ඉල්ලනවා. එතකොට බලන්න හානි වෙච්ච තොගය ලක්ෂයක්නේ. එයා කියනවා මෙන්න මේ හානි වෙච්ච තොගයට 80ක වන්දියක් දෙන්නලු. එහෙනම් හානි වෙච්ච තොගය ලක්ෂයක් නම් ලක්ෂයට
ලක්ෂයට 80ක් වන්දියක් හම්බෙනවා. ලක්ෂයට 80ක් කියලා කියන්නේ 80000ක් වන්දි ලෙස හම්බෙනවා නේ. ඔයා BS වල ඉගෙන ගන්නවා රක්ෂණය. සම්පූර්ණ ගානම ක්ලේම් කරන්නේ නේ. යම් මුදලක් විතරයි ක්ලේම් කරන්නේ. ලබා දෙන්න. එහෙනම් රක්ෂණ ආයතනය පොරොන්දු වෙනවා මේ විනාශ වීමට. රක්ෂණ ආයතනය පොරොන්දු වෙනවා මේ විනාශ වීමට අදාළව රුපියල් 80000ක වන්දියක් දෙන්න. මේ වන්දිය මට තාම ලැබුණද? මේ වන්දිය මට තාම ලැබුණද? ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ. එහෙනම් ලැබිය යුතු රක්ෂණ වන්දි කියලා කියන්නේ වත්කමක්. ඒක හර 80000යි. හර 80000යි. එතකොට ලක්ෂයක තොගයක් විනාශ වීම වෙනුවෙන් මට අය කරගන්න පුළුවන් 80000යි. කීයක් මට හිලව් කරගන්න ලබා ගන්න බැරිද? මට 20000ක් ලබා ගන්න බෑ. මට 20000ක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ මට රුපියල් 20000ක් කාගෙන්වත් අය කරගන්න බෑ. ඒක මට වන අලාභයක්. අන්න ඒක ලියනවා තොග විනාශ අලාභ. තොග විනාශ අලාභ. තොග විනාශ අලාභ. ලැබිය යුතු රක්ෂණ වන්දි හර 80000යි. තොග විනාශ අලාභ හර 20000යි. තොග විනාශ අලාභ හර 20000යි. දෙකම බැර කරනවා විකුණුම් පිරිවැයට. විකුණුම් පිරිවැයට. අන්න. ඊට පස්සේ ඒක කිනුමකට ගේනවා. තොග හානි කිනුමට හරට දාලා ඒකට අදාළව ලැබෙන රක්ෂණය බැරට දාලා බලනවා ඇත්තටම මට මේ තොගය විනාශ වෙච්ච නිසා ලාභද පාඩුද? ලාභද පාඩුද? පාඩුවක් තියෙනවා 20000ක. අන්න ඒක බැර පැත්තෙන් එනවා ඒ වෙනස. බැර පැත්තෙන් එනවා ඒ වෙනස. ඒ වෙනස. අන්න දැක්කද බලන්න දැන්. ඒක හරි. එහෙනම් ගන්න ප්‍රශ්නාංක 176. ප්‍රශ්නාංක 176. හරි. අපිට කියනවා ප්‍රශ්නාංක 176 සාගරගේ ව්‍යාපාරයේ 2014 4/1 දින ඇති වූ සුනාමියෙන් විශාල බඩු තොගයක් විනාශ විය. එහෙනම් බඩු තොගය විනාශ වෙන්න පුළුවන් විවිධ හේතු තියෙනවා. එතකොට සාගරගේ ව්‍යාපාරයේ මේ බඩු තොගය විනාශ වෙලා තියෙන්නේ මොකක් නිසාද? සුනාමියක් නිසා. සුනාමියක් නිසා. හරි. එහෙනම් ගන්න ප්‍රශ්නාංක 176. ප්‍රශ්නාංක 176. ඒක යටතේ අපෙන් ඉල්ලනවා මොකක්ද මුලින්ම විනාශ වූ තොගය දැක්කෙන ප්‍රකාශයක්. විනාශ වූ තොගය දැක්කෙන ප්‍රකාශයක්. විනාශ වූ තොගය දැක්කෙන ප්‍රකාශයක්. ගන්න අංක 1 දාන්න. අර වගේ ප්‍රකාශයක් ගහගන්න. අර වගේ ප්‍රකාශයක් ගහගන්න. අන්න ගහගත්තා. හරි. එතකොට ඒකේ දීලා තියෙන ඔන්න ආරම්භක තොගයනේ. අපි දාගමු මුලින්ම ආරම්භක තොගය. ඔන්න දීලා තියෙනවා ආරම්භක තොගය කීයක් කියලාද? 55000. දාගන්න. ආරම්භක තොගය 55000යි. ආරම්භක තොගය 55000යි. ආරම්භක තොගය 55000යි. ඊළඟට ගැනුම් තියෙනවා. ගැනුම් තියෙනවා කීයක්ද? 2,75,000.
ගැනුම් තියෙනවා 2,75,000. මේව තියාගන්න. හරි. ආරම්භක තොගය 55,000යි. ඒකට එකතු කරන්න ගැනුම්. එකට එකතු කරන්න ගැනුම් නේ? ව්‍යාපාරයේ ගැනුම් තියෙනවා. එකට එකතු කරන්න ගැනුම්. ගැනුම් එකතු කරනවා. ගැනුම් තියෙනවා 2,75,000. 2,75,000. අන්න 2,75,000 එකතු කරා. අන්න ඒ උත්තරේට ලියන්න 0.0.0.5 එකක් ඉදිරි මෙහෙට දැම්මා 8.5 එකක් ඉදිරි මෙහෙට දැම්මා 300. එනම් මුළු තොගය ඒ කියන්නේ ව්‍යාපාරයේ තිබ්බ මුළු තොගය මේ මුළු තොගයෙන් ව්‍යාපාරය විකුණලා තියෙනවා. ව්‍යාපාරය විකුණුම් කරලා තියෙනවා. මේ මුළු තොගයෙන් ව්‍යාපාරය විකුණුම් කරලා තියෙනවා. ඒ විකුණන තොගයේ පිරිවැය අඩු කරන්න අපිට කියනවා පිරිවැය ලාභය විකුණුම්. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් කියන අනුපාතය ගැනීමේදී පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් කියන පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් කියන අනුපාතයේදී එයා කියනවා අංක 4. අංක 4 දී කියනවා ව්‍යාපාරයේ දල ලාභ අනුපාතිකය විකුණුම් මත 25යි. එහෙනම් විකුණුම් මත නම් විකුණුම් තමයි 100. විකුණුම් මත නම් විකුණුම් තමයි 100. විකුණුම් මත නම් විකුණුම් 100යි. ලාභය 25යි. ලාභය 25යි. ලාභය 25යි. එහෙනම් පිරිවැය 75යි. පිරිවැය 75යි. පිරිවැය 75යි. විකුණුම් මිල 100යි. ලාභය 25යි. පිරිවැය 75යි. පිරිවැය 75යි. එතකොට මේ ගානනෝ දීලා තිනවා විකුණුම් 1,50,000ක් කියලා. අන්න විකුණුම් වගේ දීලා තිනවා 1,50,000ක් කියලා. විකුණුම් වගේ 1,50,000ක් නම් අපි ඒක බෙදමු 100. ඒක බෙදමු 100. එතකොට එනවා 100ට එකක කොටස කීයක්ද? 1,500ක්. 1,500ක්. 100ට එකක කොටස සමානයි 1,500යි. 100ට එකක කොටස සමානයි 1,500යි. අපි ඒක වැඩි කරමු 75. එතකොට එනවා පිරිවැය. එතකොට එනවා පිරිවැය. 1,500 වැඩි කිරීම 75. 1,12,500යි. එහෙනම් පිරිවැය එනවා 1,12,500යි. ඒක 125න් වැඩි කරොත් 1,500 වැඩි කිරීම 125. අන්න එනවා 37,500යි ලාභය. 37,500යි ලාභය. 37,500යි ලාභය. 37,500යි ලාභය. මම දැක්කද? එහෙනම් අපේ විකුණුම් වල අනුපාතය 100%යි. මුළු විකුණුම් බෙදුවා 100න් මුළු විකුණුම් 100න් බෙදලා ගත්තා 100ට එකක කොටසක් 100ට එකක කොටසක් ගත්තා. ඒ 100ට එකක කොටස වැඩි කරා පිරිවැය. එතකොට එනවා පිරිවැය. ලාභයෙන් වැඩි කරාම ලාභය. අන්න හරි. හරි. එහෙනම් අපිට අවශ්‍ය වන්නේ පිරිවැයයි. එහෙනම් ව්‍යාපාරයේ තිබ්බ තොගයෙන් 1,12,500ක් වටිනා තොගයක් දැන් විකුණුලයි ඇත්තේ. විකුණුලයි ඇත්තේ. එහෙනම් ව්‍යාපාරයේ තිබ්බ තොගය
3,30,000න් 1,12,500ක් විකා නම් දැන් ඇත්තටම ව්‍යාපාරය තුල තියෙන තොගය 2,17,500යි. 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 2,17,500යි නේ 2,17,500යි. තව දුරටත් කියනවා මෙයා බහන්න ගැන්ලි කරලා අන්න එකෙන් අඩු කරන්න ගැනිලි. ඒ කියන්නේ අපි මේ හොයාගෙන යන්නේ ගිනි ගන්න වෙලාවේ සුනාමිය ආපු වෙලාවේ ව්‍යාපාරයේ තිබ්බ තොගේ. අන්න ගැනිලි 10ක් අඩු කරන්න. අන්න ගැනිලි 10ක් අඩු කරා නම් අපිට උත්තර එනවා 2,07,500යි. අන්න ඒක තමයි සුනාමි අවස්ථාවේ පැවති තොගය. සුනාමි අවස්ථාවේ පැවති තොගය. සුනාමි අවස්ථාවේ පැවති තොගය 2,07,500යි. සුනාමි අවස්ථාවේ පැවති තොගය 2,07,500යි. ඊට පස්සේ කියනවා අංක 3. සුනාමියෙන් බේරාගත් තොගය 15,000යිලු. සුනාමියෙන් බේරාගත්තේ 15,000ක් නම් අපිට අනිත් කතා වැඩක් නැහැ. ඒව කියලා තින්නේ බොරුවට. එහෙනම් දාන්න බේරාගත් තොගය. බේරාගත් තොගය අඩු කරන්න කීයක්ද 15,000. බේරාගත් තොගය අඩු කරන්න 15,000. අන්න බේරාගත් තොගය අඩු කරා නම් අපිට උත්තරය එනවා හානි වූ තොගය නැත්නම් විනාශ වූ තොගය. විනාශ වූ තොගය 192,500යි. එන කර ලියන්න විනාශ වූ තොග. විනාශ වූ තොග කියලා යථාර්ථය වහදාන්න. විනාශ වූ තොග රුපියල් 1,90,500යි. 1,90,500යි. ඊළඟ එයා කියනවා විනාශ තොගය දැක්වෙන ප්‍රකාශය දෙක රක්ෂණ වන්දිය වාර්තා කිරීමට අවශ්‍ය ජර්නල් සටහන්. රක්ෂණ වන්දිය සටහන් කිරීමට අවශ්‍ය ජර්නල් සටහන්. රක්ෂණ වන්දිය. රක්ෂණ වන්දිය. අංක 2. කීයද රක්ෂණ වන්දිය කියන්නේ? 60ක්. එනම් 1,92,000කට 60ක් වන්දියක් ලෙස ගෙවනවා. 1,92,500කින් 160ක් වන්දි ලෙස ගෙවනවා. එක්ලක්ෂ 90,500ක් වන්දි ලෙස ගෙවනවා. ඒ කියන්නේ රුපියල් 1,15,500ක්. රුපියල් 1,15,500ක් වන්දි ලෙස ගෙවනවා. රුපියල් 1,15,500ක් වන්දි ලෙස ගෙවනවා. එතකොට අපිට හිමි වෙන්නේ නෑ රුපියල් 77,000ක් නේද? එනම් අලාභය 77,000 කියන්නේ 140ක් අපිට හිමි වෙන්නේ නෑ නේද? ඒක අලාභයිනේ. දැන් තොගය විනාශ වුණා. සම්පූර්ණයෙන්ම ඒ විනාශ වෙච්ච තොගයෙන් 160ක් දෙනවලු. ඒ කියන්නේ 1,15,000ක් ලැබෙනවා. අපිට අය කරගන්න බෑ ඉතුරු 140. එහෙනම් ජර්නල් සටහන ලියන්න. ජර්නල් සටහන ලියන්න. යටින් ලියමු. ජර්නල් සටහන ලියන්න. අංක 2 දාලා ලැබිය යුතු රක්ෂණය තාම ලැබිලා නැහනේ. ලැබිය යුතු රක්ෂණය හර 1,15,500යි. ලැබිය යුතු රක්ෂණය හර 1,15,500යි. 1,15,500යි සහ හානි වූ තොග නැත්නම් තොග විනාශ අලාභ
තොග විනාශ අලාභ හර තොග විනාශ අලාභ හර රුපියල් 77,000යි තොග විනාශ හර තොග විනාශ අලාභ හර 77,000යි 77,000යි ලැබිය යුතු රක්ෂණය හර ලැබිය යුතු රක්ෂණය හර ලැබිය යුතු රක්ෂණය හර ලැබිය යුතු රක්ෂණය හර රුපියල් 1,15,500යි 1,15,500යි සහ තොග විනාශ අලාභ හර 77,000යි නේද මගේ ව්‍යාපාරයේ රක්ෂණයක් ලැබෙනවා තාම ලැබිලා නැති නිසා ලැබිය යුතුයි ලැබිය යුතුයි ලැබිය යුතුයි නම් එය හරයි එය හරයි එය හරයි ඒ වගේම අර විනාශ වූ තොගයට අදාළව ඉතුරු 100ට 40 මට ලැබෙන්නේ නැහැ ඉතුරු 140 මට ලැබෙන්නේ නැහැ නේ ඉතුරු 140 මට ලැබෙන්නේ නැහැ ඒක තොග විනාශ අලාභ කියලා හර වියදමක් හරි එතකොට ලැබිය යුතු රක්ෂණය හර වත්කමක් නිසා හරි එතකොට ලැබිය යුතු රක්ෂණය හරයි සහ තොග විනාශ අලාභ හර 77,000යි ඒ දෙකම බැර කරනවා විකුණුම් පිරිවැයට බැර කරනවා කීයක්ද 1,92,500ක් බැර කරනවා 1,92,500ක් දෙකම බැර කරනවා 1,92,500ක් 1,92,500ක් හරි ඊට පස්සේ ආපෙන් අහනවා හානි වූ තොග ගිණුම අන්න ගන්න මම දැන් මේ ටික මකනවා එයා අපෙන් අහනවා හානි වූ තොග ගිණුම ගහන්න ගිණුමක් අංක 3 හානි වූ තොග හානි වූ තොග ගිණුම හානි වූ තොග ගිණුම හරි හානි වූ තොග ගිණුම අපේ ව්‍යාපාරය තුල කොච්චරක තොගයක් හානි වුණාද කියලා අපි හොයාගත්තා ඒ හානි වෙච්ච තොගය මෙතනට හර කරනවා තොග කියලා 1,92,500ක් 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 ඒ වගේම අර ඒකෙන් ලැබිය යුතු රක්ෂණ වන්දිය බැර ලැබිය යුතු රක්ෂණ වන්දිය බැර කීයක් ලැබෙනවද 1,15,500ක් 1,15,500ක් ලැබෙනවා ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හරයි හානි උත්තක ගිණුම බැරයි ඒ වගේම මේ දෙක අතර වෙනසක් එනවා ඒ වෙනසට කියනවා අලාභය 192,500යි අන්න ඒ වෙනසට කියනවා අප්‍ර අලාභය 77,000
70,000යි 77,000යි අන්න අලාභය 77,000යි දැක්කද බලන්න හානි වූ තොගගිණුමේ පිරිවැය හරකලා ලැබිය යුතු රක්ෂණය බැර කළා ඒ දෙක අතර වෙනස බැර පැත්තෙන් ආවේ හානි වූ තොගයට වඩා අඩුවෙන් තමයි වන්දි ලැබෙන්නේ එහෙනම් අර 140 මට ලැබෙන්නේ නැහැ ඒක අලාභ හරි ඊළඟට අංක 4 අපිට කියනවා හානි කද කියන්නේ බේරාගත් තොගගිණුම අපෙන් ඉල්ලනවා බේරාගත් තොගගිණුමනේ එහෙනම් එන්න බේරාගත් තොගගිණුමට එන්න බේරාගත් තොගගිණුම කියලා ගිණුමක් ගන්න බේරාගත් තොගගිණුම මේවා අලුත් දේවල් එකපාරටම අල්ලගන්න බෑ හිමින් අල්ලගමු බේරාගත් තොගගිණුම බේරාගත් තොගගිණුම බේරාගත් තොගගිණුම බේරාගත් තොගගිණුම හරි එතකොට මට බලන්න කියන්න කීයක තොගයක්ද බේරාගන්නේ කීයක තොගයක්ද බේරාගන්නේ රුපියල් 15000ක තොගයක් එනම් මෙතනට දාන්න තොග 15000ක තොගයක් බේර ගන්නවා ඒක කීයක් දීලා අලුත් වැඩියා කරනවද රුපියල් 5000ක් 5000ක් දීලා අලුත් වැඩියා කරනකොට මුදල් පොත බැර බේරාගත් තොගගිණුමට හර මුදල් කියලා 5000යි එතකොට මේක විකුණන්නේ කීයකටද මේක විකුණන්නේ කීයකටද රුපියල් 23000කට 23000කට එතකොට 23000කට විකුණනවා නම් මුදල් පොත හර 23000යි බේරාගත් තොගගිණුම බැර මුදල් කියලා 23000යි 23000යි නේ 23000යි අන්න හරි එහෙනම් දෙපැත්ත බැලන්ස් කරලා බලන්න එම තොගයෙන් ලාභයක් එනවා ඒ කීයද 23000යි හර පැත්තට ගෙනාවා 23000යි අන්න හර පැත්තේ වෙනසක් එනවා ඒ කරලා ලියන්න අප්‍රලාභය ඒ කරලා ලියන්න අප්‍රලාභය ඔන්න අපි හානි වූ තොගගිණුම දැක්කන ප්‍රකාශය හැදුවා ඒකෙදිත් ස්ථාන ලිව්වා හානි වූ තොගගිණුම ලිව්වා සහ බේරාගත් තොගයට අදාළව අලුත් ගැලපිල්ලක් තිබ්බා ඒකත් කළා හරි